1984 21 කියන ප්‍රශ්නය. 1984 21 කියන ප්‍රශ්නය කරලා දෙන්න. ඉක්මන් කරන්න. try එක දාන්න බෑ. ඉක්මන් කරන්න. ඔය 0.05යි HCl ද්‍රාවණයක් ගැන අහන්නේ. අන්න ඒක. හරිද ළමයි? ළමයි බලන්න. අපිට කියනවා මේ HCl ද්‍රාවණයක් හදා ගන්න ඕනලු. HCl ද්‍රාවණයක් හදා ගන්න ඕනලු. එයාගේ සාන්ද්‍රණය 0.05ක් වෙන්න ඕනලු. මවුල ගන්න ඩෙසිමීටරයට. ඔයාගේ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.05ක් වෙන්න ඕනලු. අන්නේ ද්‍රාවණය හදාගන්නේ කොහොමද කියලා යහන්න අපි. ක්‍රම කීපයක් දීලා තියෙනවා. හරිද වැරදිද කියලා බලමු. පළවෙනි එක. ළමයි HCl ද්‍රාවණ දෙකක් මෙතනදී එකතු කරනවා. HCl ද්‍රාවණ දෙකක් එකතු කරනවා. එකක HCl සාන්ද්‍රණය 0.05යි. අනිත් එකේ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය අපිට කියනවා ළමයි මේ ද්‍රාවණය නේද හදා ගන්න ඕනේ. පළවෙනි එකේදී කියලා තියෙනවා මෙච්චර ද්‍රාවණ HCl සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණයක්. මේ මෙච්චර සාන්ද්‍රණයක් තියෙන HCl ද්‍රාවණයක්. එයාගෙන් 50ක් අරගෙන වතුර දානවලු තව 100ක්. මෙයාගෙන් 50ක් අරගෙන වතුර දානවලු 100 වෙනකම්. පරිමාව 100 වෙනකම් වතුර දානවලු. මොන මීහරක් වැඩක් දන්නේ ඒක. අපට ඕනි මේ ද්‍රාවණය. HCl සාන්ද්‍රණය 0.05ක ද්‍රාවණයක්. ඉතින් එහෙමම ද්‍රාවණයක් අරගෙන ඒ ද්‍රාවණයම නෙමෙයි. ඒ ද්‍රාවණයම අරගෙන වතුර දැම්මොත් මොකද වෙන්නේ? ඒ ද්‍රාවණයම අරගෙන වතුර දැම්මොත් HCl සාන්ද්‍රණය අඩු වෙනවනේ. HCl සාන්ද්‍රණය අඩු වෙනවා. ඒක කරන්න යන්න එපා ළමයි. මේකම තියාගත්තා නම් ඊට වඩා හොඳයි. දැන් මේ ද්‍රාවණයමනේ අපි ළඟ තියෙන්නේ මේ. මේකම තියාගත්තා නම් හරි. වතුර දැම්මොත් මොකද වෙන්නේ? ළමයි මෙයාගෙන් 50ක් අරගෙන 100 දක්වා වතුර දැම්මොත් HCl සාන්ද්‍රණය අඩු වෙනවා. මෙන්න මේ. මොන බලන්න ළමයි ලැබෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය මේක 50න් වැඩි කරලා 100න් බෙදන්න.
මෙයාගේ 50ක් අරගෙන 100 දක්වා තනු කරනවානේ. ගත්ත පරිමාව 50යි. අවසාන පරිමාව 100යිනේ. 50න් වැඩි කරලා 100න් බෙදන්න. කීය දෙන්නේ? ඔන්න ළමයි ලැබෙන ද්‍රාවණී සාන්ද්‍රණය. තේරුණාද? ඔය ගණන් හදා ඉන්න ඕනේ නිකන් මම ඔයාලට දැනගන්න කිව්වේ. මෙන්න මේක ලැබෙන්නේ. රෝමිලක දෙක මොකද කියන්නේ? 0.3 සීල් ද්‍රාවණයකුයි 0.2 සීල් ද්‍රාවණයක එකතු කරනවා. එහෙම එකතු කරන්න පුළුවන් පොඩි උන්නම්. 0.3 එකකුයි 0.2 එකකුයි එකතු කරලා කවදාකවත් 0.5 ද්‍රාවණයක් හදන්න බෑ. ඔන්න මම උගන්ලා තිනවා ද්‍රාවණ දෙකක් එකතු කරද්දී මෙයාගේ සාන්ද්‍රණය මොකද වෙන්නේ? මෙයාගේ සාන්ද්‍රණයත් අතරමැදි යගයක් තමයි ලැබෙන්නේ නව ද්‍රාවණය සඳහා. ළමයි මේ ද්‍රාවණයකුත් එකතු කරාම ලැබෙන නව ද්‍රාවණයේ සාන්ද්‍රණය මොකද වෙන්න ඕන අනිවාර්යෙන්? 0.3ත් 0.2ත් අතරමැදි යගයක් එන්න ඕනේ. අතර යගයක් එන්න ඕනේ. මේ ද්‍රාවණය එකතු කරාම ලැබෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය කවදාකවත් මේ දෙක එකතු කරන්න යන්න එපා. මේ දෙකට අතරමැදි යගයක් එන්නේ. ඒක හොයාගන්න දන්නේ නැත්නම් මෙහෙම කරන්න. හොයාගන්න අවශ්‍ය නැහැ මෙහෙම කරන්න. මෙයාගේ පරිමාණය වැඩි කරන්න මේක. එයාගේ පරිමාව කීයද? සම පරිමාණي. සර්ම පරිමාණය නම් එකතු කරලා මේ සාන්ද්‍රණ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. එතකොට එනවා නව සාන්ද්‍රණය. නව සාන්ද්‍රණය එනවා. මේ සාන්ද්‍රණ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න කීය දෙන්නේ? එතකොට එන්නේ 0.25. දෙකද? ද්‍රාවණ දෙකක් එකතු කරද්දී ලැබෙන නව ද්‍රාවණී සාන්ද්‍රණය කොහොමද යන්නේ? සම පරිමාණය එකතු කරනවා නම් සාන්ද්‍රණ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. අපට ඕනියා කියන්නේ නැහැ නේ. ඕනා කියන්නේ නැහැ. ඊට පස්සේ මොකද කියන්නේ? තුන්වෙනි එක. සාන්ද්‍රණය 10ක් වුණු ද්‍රාවණයකින් එසිල් ද්‍රාවණය 10යි සාන්ද්‍රණය. මෙච්චර ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන මෙන්න මේ සාන්ද්‍රණයේ තියෙන එසිල් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන ඒක තනුක කරන්නලු වතුර දාලා 999ක් ආසන වශයෙන් 1000ක් කියලා ගමුකෝ. 1000ක් දාලා තනුක කරමු. එතන අවසාන කීයක් විතර වේද? මෙයා වැඩි කරන්නේ යාගේ පරිමාවෙන් 10න්. බෙදන්න මුළු පරිමාවෙන්. 1000න් බෙදන්නකො අවසාන වශයෙන්. ආසන වශයෙන් 1000න් බෙදන්න. නේ? මෙච්චර සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණයකින් 10ක් අරගෙන අවසාන ද්‍රාවණයේ පරිමාව 1000න් බෙදන්න. 999 කියන අපි ආසන වශයෙන් 1000 කියලා ගමුකෝ. බෙදුවම කී දෙන්නේ? නව සාන්ද්‍රණය. දශමිකෙන්. අපට අවශ්‍ය කියන්නේ නැහැ. අපට අවශ්‍ය කියන්නේ තේරුණාද? අපට අවශ්‍ය කියන්නේ රෝමිලක හතරේ මොකද්ද කියන්නේ? රෝමිලක නෙවෙයි ළමයි හොඳේ. හතරේ මොකද්ද කියන්නේ? සාන්ද්‍රණය 0.5ක් වුණ එසිල් ද්‍රාවණයක් 0.5ක්. මෙන්න මේ එසිල් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් කීයක් ගන්නවද? මේ එසිල් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 5ක් අරගන්නවා. 5ක් අරගෙන ආසුත ජලය මගින් 50 දක්වා තනුව කරනවා. 5ක් අරගෙන වතුර දානවා 50ක් වෙනකම්. ඒතර අවසානයේ කොහොමද ගන්නෙ? මෙයාගෙන් 5ක් නෙගත්තේ 5න් වැඩි කරලා අවසාන පරිමාණය බෙදන්න. 50න් බෙදන්න. 50 දක්වා වතුර දානවලු. ඒතර මොකද වෙන්නේ? පහට භාගයක් වෙන 0.05යි බඩු ආව නේද? නේ? උත්තරේ 4. අවශ්‍ය ද්‍රාවණය ලැබෙනවා. බලන්න කොච්චර ලේසිද කියලා. බලන්න කොච්චර ලේසිද කියලා. මම ඒකනේ හැමදාම කියන්නේ. ඔයාලා මේ ඉගෙන ගන්න ලෝකෙ තියෙන ලේසිම සබ්ජෙක්ට් එක මත තියාගන්න. ලෝකෙ තියෙන ලේසිම සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න මත තියාගන්න.
ළමයි මේ පස්වෙනි පිළිතුර ගන්න විදියක් නැහැ. මොකද ඒ ද්‍රාවණ වල පරිමාවන් පිළිබඳ අදහසක් දීලා නැහැ. මේ පිළිතුර වල පස්වෙනි පිළිතුරේ කොහොමත් ගන්න බෑ ඒක. මොකද එකතු කරන ද්‍රාවණ වල පරිමා පිළිබඳ අදහසක් දීලා නැහැ. එසයි ගන්න බෑ. තේරුණාද? හොඳ ළමයි. ළමයි මට දැන් වල කරලා දෙන්න මෙන්න මේ ප්‍රශ්නය. එදදාස් 988 6වෙනි ප්‍රශ්නය කළ දෙන්න. 1988 6වෙනි ප්‍රශ්නය කළ දෙන්න. ඔය සංසුද්ධ ජලය ඝන ඩෙසිමීටර් 100ක සංසුද්ධ ජලය ඝන ඩෙසිමීටර් 100ක කියලා තියෙන ප්‍රශ්නයක්. අන්න ඒක කළ දෙන්න. ඉක්මන් කරන්න. තමයි ජලයේ ඝනත්වය දීලා තියෙනවා. ජලයේ ඝනත්වය දීලා තියෙනවා 1යි කියලා. අපිට කියනවා ජලය ඝන ඩෙසිමීටර් 100ක. තමයි sorry. ළමයි ජලයේ ඝන සෙන්ටිමීටර් 100 ඝන ඩෙසිමීටර් 100ක තියෙන ජල අණු ගණන අහන්නේ. ජලයේ ඝන ඩෙසිමීටර් 100ක තියෙන ජල අණු ගණන අහන්නේ. මේ බලන්න. මට කියන්න මුලින්ම H2O ස්කන්ධ කීයක් ඇද්ද මෙතන? එයාගේ ඝනත්වය දීලා තියෙනවා. මම එයාගේ පරිමාණය වැඩි කරන්නම්. පරිමාණ කීයද ළමයි? ඝන ඩෙසිමීටර් 100යි නේ. ඒක ඝන සෙන්ටිමීටර වල ලියමු. ඝන ඩෙසිමීටර් 100 ඝන සෙන්ටිමීටර කරන්නේ කොහොමද? සෙන්ටිමීටරය ඩෙසිමීටර අතර වෙනස කීයද? සෙන්ටිමීටරය ඩෙසිමීටරය අතර වෙනස 10 1යි. ඝනයක් නිසා 10 3යි. පුංචි ඒකකයකට හරවද්දී අගේ ලොකු වෙන්න ඕනේ. ඒ නිසා ධන 3. ස්කන්ධේනවා කියක් දෙන්නේ? එක වැඩි කිරීම 10 5යි ඝන සෙන්ටිමීටර ග්‍රෑම්. මේක දෙක කැපිලෙනවනේ. ග්‍රෑම් වලින් එනවා. මෙච්චර ස්කන්ධයක්. ළමයි ජලී ස්කන්ධය ආවා. අහන්නේ H2O අණු ගණන. H2O අණු ගණන අහන්නේ ළමයි. ළමයි මේ ජලයේ ස්කන්ධයනේ. උතන මවුල කීයක් ඇද්ද? උතන මවුල කීයක් ඇද්ද? මම මේක බෙදනවා H2O මවුල ගන්නවා යන්න.
මේක බෙදෙන මෞලික ස්කන්ධයෙන් 18න් 18න් බෙදෙනවා. ඒතර ළමයි මේ උඩ ග්‍රෑම් යට ග්‍රෑම් කැපිලා ගිහිල්ලා මවුල ගණන එනවා. කිය දෙන්නේ මෙතන 100 මෙතන 100 18 බෙදුව 5.5යි වැඩි කිරීම 10.3යි. හරිනේ ආසන්න වශයෙන් 5.5යි ගානක් 10.3යි. දැන් අහන්න ළමයි මොකද්ද මේ ග්‍රෑම් ටු ග්‍රෑම් කැපුණා මවුල ඍණයක උඩට එනවා මවුල එනවා. අහන්න H2 අණු ගන්න. මවුල කියන වැඩි කරනවා. මවුල වැඩි කරන්න ඕන කියන්න. මවුල ගණන වැඩි කරන්න ඕනේ අවගාඩ්‍රෝ නීතිය. අවගාඩ්‍රෝ නීතිය. අවගාඩ්‍රෝ නීතිය 6.02 10.23යි මවුලේට. මවුලේට. ළමයි මේ මවුලේට කැපිලා ගිහිල්ලා අගේනවා 5.5යි ගානක් 6.02 10.26ක් පිළිතුර 1. පිළිතුර 1. පැහැදිලිද? අන්න එහෙම එන්න ඕන ළමයි. අන්න එහෙම එන්න ඕනේ. හොඳයි ළමයි අපි යනවා ඉස්සරහට. මට කරලා දෙන්න 1994 58කින් ප්‍රශ්නය 1994 58කින් ප්‍රශ්නය කරලා දෙන්න ඉක්මන් කරන්න. try එක දාන්න ළමයි. ඔය දෙන ලද සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක කියලා දෙන්නේ. දෙන ලද සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක ඉක්මන් කරන්න.
හරිද ළමයි? ළමයි අපිට කියනවා මෙන්න මෙහෙම එකක්. දෙන ලද සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලයක් කොට දීලා තියෙනවා. එයාගේ මිසල් HCl අම්ල බෝතලේ ළමයි මේ HCl වල ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙනවා. මේ සාන්ද්‍ර HCl රාවණේ HCl ඉන්නේ 138යිලු. ඉදිරියට කවුද? මුළු ස්කන්ධේ 100යි නම් ඔතන HCl ඉන්නේ 38යි. ඉදිරියව වතුර අරෝමයෝ කතන්දර ඇති. ඒක අපිට දාලා නැහැ. තේරුම කියන්නේ මුළු ස්කන්ධේ 100ක් නම් ඔතන HCl ඉන්නේ 38යි. මුළු ස්කන්ධේ 100යි නම් ඔතන HCl ඉන්නේ කීයද ළමයි? 38යි. කාරණා පැහැදිලිද? හොඳයි. ඉතින් අපිට කියනවා මේ ද්‍රාවණේ මේ HCl ද්‍රාවණේ ඝනත්වය 1.2යි. ඝන සෙන්ටිමීටර ග්‍රෑම්. ළමයි මිලිලීටරයට ග්‍රෑම් කියන්නේත් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියන්නේ දෙකම එකයි. මෙතන දීලා තියෙන්නේ මිලිලීටරයට ග්‍රෑම් කියලා. මම ඒක ඝන සෙන්ටිමීටර ග්‍රෑම් බවට පත් කරගත්තා. හරි. මේ ද්‍රාවණය යොදාගෙන ඔයා පිළියෙල කරන්න ඕනේ මෙන්න මේක. ඔයා පිළියෙල කරන්න ඕනේ HCl ද්‍රාවණය මොකද්ද? පිළියෙල කළ යුතු HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.1යි. මවුල ඝන ඩෙසිමීටරයට. ළමයි ලීටරයට මවුල කියන්නේත් ඝන ඩෙසිමීටරයට මවුල කියන්නේත් දෙකම එකයි. ලීටරයට මවුල කියන්නේත් ඝන ඩෙසිමීටරයට මවුල කියන්නේත් දෙකම එකයි. මේකෙන් 250ක් හදන්න ඕනලු. 250ක් හදන්න ඕනලු. අපෙන් අහන්නේ මොකද්ද? මෙන්න මේ ද්‍රාවණය හදන්න නම් මේ HCl ද්‍රාවණය හදන්න නම් ඔයා HCl ගන්න ඕනේ කොහෙන්ද? වතුර නමේ ටැප් එකෙන් හරි ගන්න පුළුවන්. HCl ගන්න ඕනේ කොහෙන්ද? මෙන්න මේ සාන්ද්‍ර HCl බෝතලෙන්. මේ සාන්ද්‍ර HCl බෝතලෙන් HCl කොච්චර පරිමාවක් ගන්න ඕනේද? මෙයාගේ කොච්චර පරිමාවක් ගන්න ඕනේද මේ ද්‍රාවණය හදන්න? ඔයා ඉන්නේ ලැබ් එකක කියලා ගන්නකො. ලැබ් එකේ ඉද්දි ඔයාලට කියනවා මෙන්න මේ ද්‍රාවණය හදලා දෙන්න කියලා. ලැබ් එකේ තියෙනවා මේ වගේ ලොකු සාන්ද්‍ර HCl බෝතලයක්. මේකෙන් පොඩ්ඩක් මැන ගන්න වී පරිමාවක්. මැනගෙන ඉතිරි ටික වතුර දාන්න. වතුර දාලා හදා ගන්න පුළුවන්. අපිට මොකද්ද කියන්නේ? මෙන්න මේ ගන්න ඕනේ පරිමාව අහනවා. මට ඊට කලින් මෙයාගේ සාන්ද්‍රණය කියන්නේ HCl සාන්ද්‍රණය. තමයි මෙතන HCl සාන්ද්‍රණය කොහොමද හොයන්නේ අපි? ස්කන්ධ ප්‍රතිශතයක් ඝනත්වයක් දීලා තියෙද්දි සාන්ද්‍රණය හොයන හැටි මම කියලා දෙලා තියෙනවා. කොහොමද හොයන්නේ? අපි මේ ඝනත්වය හදා ගන්නවා ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් බවට. මෙතන තියෙන්නේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් නේ. එක ඝන ඩෙසිමීටර ග්‍රෑම් කරනවා. කොහොමද කරන්නේ? මේක 1000න් වැඩි කරන්න. උතර හරි. ඝනත්වය හදාගත්තා ඝන ඩෙසිමීටර ග්‍රෑම් වලට. ඝනත්වයේ තේරුම මොකද්ද? ඝන ඩෙසිමීටරයක තියලා තියෙන මුළු ස්කන්ධය මේ. HCl විතරක් නෙවෙයි මුළු ස්කන්ධය. ඝන ඩෙසිමීටරයක මුළු ස්කන්ධය. ඔය මුළු ස්කන්ධයෙන් 100ට 38යි HCl ඉන්නේ. දැන් ආවේ මොකද්ද? ඝන ඩෙසිමීටරයක තියෙන HCl ස්කන්ධය දැන් ආවේ. මේ මොකද්ද? ඝන ඩෙසිමීටරයක තියෙන මුළු ස්කන්ධය. මේ මුළු ස්කන්ධය. ඒක 138න් වැඩි කරාම මොකක්ද වෙන්නේ? ඝන ඩෙසිමීටරයක තියෙන HCl ස්කන්ධය එනවා. HCl ස්කන්ධය එනවා. තේරුණාද? HCl ස්කන්ධය එනවා. ළමයි මම ඕක බෙදනවා HCl වල මෞලික ස්කන්ධය. ඔගේ මෞලික ස්කන්ධය කීයද? මෙතන 16යි මෙතන 35. සෝරි මෙතන 1යි මෙතන 35.5 කියන්නේ 36.5.
බෙදුව මොකක්ද දෙන්නේ? මට කියන්න ළමයි බෙදුව මොකක්ද දෙන්නේ? බෙදුව මොකක්ද දෙන්නේ? බෙදුවම මේ ග්‍රෑම් කියන එකක කැපිලා යනවා. මවුල ඍණ එක උඩට ආවම මවුල වෙනවා. ගන්න ඩෙසිමීටර ඍණ 3 කොහොමද තියෙනවනේ. දැක්කද උන වැඩි? මවුල ඍණ එක උඩට ආවම මවුල වෙනවා. ගන්න ඩෙසිමීටර ඍණ 3 කොහොමද තියෙනවා. සාන්ද්‍රණය ලැබෙනවා. ආසන්න වශයෙන් මේ බිඳුව බිඳුව දෙක වෙලා කියලා ආසන්න වශයෙන් මේකයි මේකක් කපලා දැම්මොත් 12යි කෙලෙනවා ආසන්න වශයෙන් සාන්ද්‍රණය. ආසන්න වශයෙන් 12යි කෙලෙනවා. බය නැතුව ළමයි ආසන්න ඒවට යන්න. මොකද මෙතන උත්තර බලන්න. ආසන්න උත්තර නැහැනේ. ඒ නිසා ආසන්න උත්තර යන්නවායි. 38යි 36.5 ආසන්න වශයෙන් කපලා දාන්න. උත්තරේ නෝ 12යි කියලා. දැන් අපෙන් අහන්නේ මේ රාවණේ හදන්න මෙයාගෙන් කොච්චර පරිමාවක් මයින්න ඕනද කියලා. ළමයි මම මෙන්න මෙහෙම සම්බන්ධයක් ගන්නවා මේ බලන්න. මෙතන තියෙන SCL මවුල ටික කොහෙන්ද ආවේ? මෙහෙන්. මෙතන තියෙන SCL මවුල ටික ආවේ මෙයාගෙන්. මෙයා ළඟ තියෙන SCL මවුල ටික තමයි මෙයාට ආවේ. තේරුණාද? එහෙනම් මෙතන තියෙන SCL මවුලයි මේ පැත්තෙන් මෙහෙට ගන්න SCL මවුල දෙකම සමානයි. මොකද්ද? මේ බෝතලෙන් ගන්න SCL මවුලයි මෙතන තිබිය යුතු SCL මවුලයි දෙකම සමානයි. තිබිය යුතු SCL මවුල කොහොමද කියන්නේ? දශමයක වැඩි කරන පරිමාවය. මෙතන ගන්න මවුල ටික කොහොමද ගන්න එතකොට? උගේ සාන්ද්‍රණය 12යි. උගේ පරිමාව v කියලා ගන්න. මුගේ ළඟ තියෙන මවුලයි මෙහෙන් ගන්න මවුලයි දෙකම සමානයි. v කීය දෙන්නේ එතකොට? 12 රෙන් නැහැ පැත්තට බෙදලා බලන්න කීය දෙන්නේ කියලා. 25 බෙදීම 12 කියන ළමයි දෙකයි හරියටම දෙක වගේ නේ මෙතන 12ට වඩා වැඩි යගයක් ඉන්නවනේ මෙතන. නේද? හරියටම දෙකයි දෙන්නේ. හරියටම දෙක දෙන්නේ. දැන් ළමයි මේ මම ආසන වශයෙන් ගැපුවේ මෙතන මේ. මෙතන 36.5 මෙතන 38. අනිවාර්යයෙන් මෙතන 12ට වඩා වැඩි යගයක් එනවා. එහෙනම් මෙතන අනිවාර්යෙන් දෙක වෙන්න ඕන බලන්න. දශමයකින් මේක වැඩි වුණා 25 වෙනවා. 25 බෙදීම 12නේ. 25 බෙදීම 12නේ. අනිවාර්ය ළමයි 12නේ මෙතනින්ද 12ට වඩා වැඩි යගයක් තියෙනවා. 12.5 කියලා ගත්තොත් 25 බෙදීම 12.5 කියලා ගත්තොත් හරියටම එනවා 2යි කියලා. තේරෙනවද? උත්තරේ 1. පිළිතුර 1. බලන්න කොච්චර ලේසිද කියලා. හරිද ළමයි? හොඳයි. අපි යන්න ඉස්සරහට. මට ඔයාලා කරලා දෙන්න. මට ඔයාලා කරලා දෙන්න 1997 10 වෙනි ප්‍රශ්නේ. 1997 10 වෙනි ප්‍රශ්නේ කරලා දෙන්න ඉක්මන් කරා. සෝරි 1997 ළමයි 3 වෙනි ප්‍රශ්නේ හොඳේ 1997 3 වෙනි ප්‍රශ්නේ කරලා දෙන්න. ඔය තියෙන්නේ ජලීය මෙතනෝල් ද්‍රාවණයක සාන්ද්‍රණය කියලා අන්න ඒක.
ජලීය මෙතනෝල් ද්‍රාවණයක්. මෙතනෝල් කියන ළමයි CH3OH. මෙතනෝල්. කරලා දෙන්න බලන්න. ඉක්මන් කරන්න. හරිද ළමයි? try එකක් දාන්න. ළමයි අපිට කියනවා ජලීය මෙතනෝල් ද්‍රාවණයක බර අණුව 10%ක් කවුද ඉන්නවා කියන්නේ? sorry ජලීය මෙතනෝල් ද්‍රාවණයක සාන්ද්‍රණය දීලා තියෙනවා බර අණුව 10%ක් කියලා. මුළු බර 100ක් නම් ඒ මුළු බරෙන් මුළු බර 100ක් නම් ඒකෙන් 10ක් මෙතනෝල්. මුළු බර ග්‍රෑම් 100යි නම් මෙතනෝල් ඉන්නව ග්‍රෑම් 10ක්. ඉතිරි ටික කවුද? ජලය. ජලීය මෙතනෝල් ද්‍රාවණයක් ළමයි. ජලීය මෙතනෝල් ද්‍රාවණයක් නේ. ඒතර ස්කන්ධ අනුපාතය මට ලියන්න පුළුවන්. මුළු ස්කන්ධේ 100ක් නම් මෙයා 10ක් ඉන්නවා. එහෙනම් මෙයා 90යි නේද? මෙයා 10 නම් මෙයා 90යි. තේරුම කියන්නේ? මුළු ස්කන්ධෙන් 100ට 10ක්. එහෙනම් ඉතිරි 90 මෙයා. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මේ ද්‍රාවණයේ මෙතනෝල් වල මවුල භාගය අහන්නේ. මවුල භාගය. ළමයි ස්කන්ධ අනුපාතය 90ට 10. ස්කන්ධ අනුපාතය 90ට 10. තව සරල කරන්න ඕනේ නැහැ. මට කියන්නේ මවුල අනුපාතය කීයද? මවුල අනුපාතය කීයද? මුගේ මෞලික ස්කන්ධයෙන් බෙදනවා. අණුව බෙදනවා මෞලික ස්කන්ධයෙන්. ජලයේ මෞලික ස්කන්ධය 2.1618යි. මුගේ මෞලික ස්කන්ධයෙන් බෙදනවා. බෙදන මෞලික ස්කන්ධය කීයද? 32ද? 12යි 4යි 16යි 16 32යි. බෙදුවම කීයද එන්නේ? මවුල අනුපාතය. මේක බෙදුනම කෙලිම 5යිනේ. මේක බෙදුවම 1.3යි. 0.33 ගානක් නේ. අසනෝසින් 0.33 ගානක්. 5ට 0.33යි. ඔතන ළම මවුල අනුපාතය මෙදෙන්නගේ. මම මේ දෙකම දෙපැත්තෙන් දෙකෙන් වැඩි කරොත් මොකද වෙන්නේ? මේ දෙපැත්තම දෙකෙන් වැඩි කරොත් මෙතන 10 වෙනවා. මෙතන 0.6යි 6යි 7ක් වගේ එනවා. 6යි 7ක් ගමුකෝ. ඔය වගේ එනවා. 6යි 6 6යි 7 ඔය වගේ ගණක් එනවා. නේද? දැන් අහන්නේ මොකද්ද? මෙතනවල මවුල භාගයද? ඔව් මෙතනවල මවුල භාගය අහන්න ළමයි.
මේ බලන්න. මෙතන මවුල භාගය අහන්නේ. මේ බලන්න. මවුල භාගය. ළමයි එයාගේ මවුල 0.66 කියලා ගත්තොත් 0.66 කියලා ගත්තොත් ඒක බෙදන්න ඕනේ මුළු මවුල වල ඉන්නේ. මුළු මවුල කීයද? මේක එකතු කරන්න. 10.66 බෙදනවා. 10.66 බෙදනවා. මේක මෙම් බෙදන්න යන්න එපා හොඳේ. බලන්න දීලා තියෙන පිළිතුරු දිහා. දීලා තියෙන පිළිතුරු දිහා බලන්නකෝ. අනිවාර්යයෙන්ම ළමයි 0.66 10න් බෙදුවොත් 10න් බෙදුවොත් 0.66ක් එනවනේ. 10න් බෙදුවොත්. දැන් මට කියන්නේ 10න්ද බෙදෙන්නේ? 10න්ද බෙදෙන්නේ නෑ. 10ට වඩා මේ 10 මේක 10න් බෙදුවොත් එන්නේ මෙච්චරක්. මේ 0.66 10න් බෙදුවොත් ළමයි තව ඩොට් එකක් කොමඩ එනවනේ මේ. හැබැයි 10ට වඩා ලොකු වගේකින් බෙදෙන්නේ. ලොකු වගේකින් බෙදෙනවා නම් මේ අගය මීටට අඩු වෙන්න ඕනේ. පිළිතුරු වලට අඩු වගයක් එන්න ඕනේ. 10ට වඩා ලොකු වගේකින් බෙදෙනවා කියන්නේ මීට වඩා අඩු වගයක් එන්න ඕනේ. එහෙම උත්තර කීයක් තියෙනවද? ගොඩක් සාමාන්‍ය යම් ප්‍රමාණයක් අඩු වෙන්න ඕනේ. එහෙම උත්තර තියෙන ළමයි 3 නේද? පිළිතුරු 3 නේද? 0.05.8ක් එනවා. මේ 0.6ට වඩා අඩු වෙලා 0.6ට වඩා අඩු 0.5ට. තේරෙනවද? එහෙම බැලුවොත් ළමයි පිළිතුර 3. දැන් මෙතනත් ළමයි 0.3ම නෙවෙයි ඊට වඩා අඩුයි 3.1 ඔය වගේ වගේක් එන්නේ මෙතන බලන්නම හරි සුළු කරලා. හරි සුළු කරන්න යන්න එපා 0.3.1 ඔය වගේ ගානක් ගත්තොත් මෙතන 0.6.2 ඔය වගේ ගානක් එන්නේ. ඒකටත් වඩා අඩු වගේක් කියන්නේ 0.5ට ඔන්න ඔහම එන්නේ. පොඩ්ඩක් ගලපලා බලන්න. තේරෙනවද? හොඳයි. ළමයි අර MCQ එකක තියෙනවනේ ගුණයක් අන්නේ ගුණය රැකගෙන කරන්න එච්චරයි. මහ ලොකු දෙයක් නෑ එතකොට. හරි ළමයි අපි යන්න තව ඉස්සරහට. අපි ඊළඟට කරමු 1998 60 වෙනි ප්‍රශ්නේ කරමු 1998 60 වෙනි ප්‍රශ්නේ කරමු ටයිකක් දාලා බලන්න පුළුවන් තරම් ළමයි සුළු කරන්නේ නැතුව උත්තරේ ගන්න බලන්න. අඩු ආයාසයකින් උත්තරේ ගන්න බලන්න. හරිද ළමයි?
තමයි අපිට කියනවා ජලීය එතනෝල් ද්‍රාවණයක් ගැන. ජලීය එතනෝල්. ඒතකොට මෙතන ඉන්නේ කවුද? ජලයේ ඉන්නවා. එතනෝල් ඉන්නවා. එතනෝල් කියන්නේ මෙන්න මේක. C2H5OH. ජලයේ ඉන්නවා එතනෝල් ඉන්නවා. ඔය දෙකම ඉන්නවා. අපිට කියනවා මේ ජලීය එතනෝල් ද්‍රාවණයක එතනෝල් මවුල භාගය 0.1 ලු. එතනෝල් වල මවුල භාගය 0.1 ලු. ඒ කියන්නේ මෙයාලගේ මවුල අනුපාතය මම ලිව්වොත් එතනෝල් වල මවුල භාගය 0.1. ළමයි මවුල භාගවල එකතුව කීයද වෙන්න ඕනේ? මවුල භාගවල එකතුව එක වෙන්න එපෙයි. මෙයා 0.1 නම් මෙයා 0.9 නේද? අනිවාර්යයෙන්. දෙන්නයි නම් ඉන්නේ. එතනෝල් සහ ජලය විතර නම් පද්ධති ඉන්නේ. මෙයාගේ මවුල භාගය 0.1 නම් මෙයාගේ මවුල භාගය 0.9යි. මොකද මේ දෙන්න එකතු කරාමනේ එක වෙන්නේ. අනුපාත වෙනවා ළමයි 9ට 1 කියලා. එයාලගේ මවුල අනුපාත වෙනවා 9ට 1 කියලා. අන්න එහෙම හිතන්න පුරුදු වෙන්න. අන්න එහෙම හිතන්න පුරුදු වෙන්න. තේරෙනවද? හරි. අපිට කියනවා මේ ද්‍රාවණයේ එතනෝල් සාන්ද්‍රණය බර අණුව ප්‍රතිශතයක් විතර අහනවා. එතනෝල් ස්කන්ධ ප්‍රතිශතය අහන්න ළමයි මේ. මේ අහන්නේ එතනෝල් ස්කන්ධ ප්‍රතිශතය අහන්නේ. තේරෙනවද? මේ අහන්නේ එතනෝල් ස්කන්ධ ප්‍රතිශතය. කොහොමද ලියන්නේ ළමයි? මං ස්කන්ධ අනුපාත ලියන්නද? මවුල අනුපාත දන්නවනේ ස්කන්ධ අනුපාත. කොහොමද ස්කන්ධ අනුපාත ලියන්නේ? 9 වැඩි කරන යාගේ මෞලික ස්කන්ධයෙන් 18න්. මෙතන එක වැඩි කරන යාගේ මෞලික ස්කන්ධය. කීයද මෙයාගේ මෞලික ස්කන්ධය? බලන්න. 12 2යි මෙතන 5යි 16 ඔක්කොම ගලම 46යි. ස්කන්ධ අනුපාතය කියලා දෙන්නේ. දහටේ 10ක් කිය 280යිනේ. 180න් 18 කඩු කරා. 162යි. මෙතන 46යි. ආසන්න වශයෙන් ගත්තොත් ඒකට 4 වගේ තියෙනවා නේද ආසන්න වශයෙන්? ළමයි. ආසන්න වශයෙන් නිකන් මෙතන 40 කියලා හිතුවොත් 44ක් වගේ නේ 4ට 1 කියලා ආසන්න වශයෙන් ගමු නිකමට 4ට 1 නෙවෙයි ළමයි මෙතන එකට වඩා පොඩ්ඩක් වැඩි හරිනවා අපෙන් අහන්නේ එතනෝල් ස්කන්ධ ප්‍රතිශතය ස්කන්ධ ප්‍රතිශතය අහන්නේ නේද? නිකමට බැලුවොත් මුගේ ස්කන්ධ 1යි කියලා ගත්තොත් මුළු ස්කන්ධ කියලා. මුන්දනගේ එකතුව. පරිකන් C. ආසන වශයෙන් 120 වෙනවනේ. ආසන වශයෙන් 120 වෙනව හරියටම මේ. මෙතන 1 කියලා ගත්තොත් මෙතන 4 කියලා ගත්තොත් එක පහේ මෙතන 120 වෙනවා. නමුත් ළමයි ඇත්තටම 120ට වඩා වැඩි යගයක් නේද උත්තර එන්න ඕනේ. වැඩි යගයක් එන්න ඕනේ. ඇයි ළමයි එහෙම ගත්තේ? 1ට 4 කියලා ගත්තට ළමයි ඇත්තට මෙතන 1 නෙවෙයි 1ට වඩා පොඩ්ඩක් වැඩි යගයක්. මේ උඩාගේ 1ට වඩා පොඩ්ඩක් වැඩි යගයක්. ඒ නිසා 120ට වඩා වැඩි යගයක් එන්න ඕනේ. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒක හිතන්න පුළුවන් නම් ඌඩයිල් එක. ඌට මට මෙච්චර එහාට තමයි ඉඟි දෙන්න බෑ. ඌ මෙතනින් හිතනවා පොඩ්ඩක්. මේ බලන්න 162යි 40 මෙතන 46 නේ තියෙන ලොකු වගේක් නේ තියෙන්නේ. මෙතන 40 වගේ ගත්තොත් 1ට 4 එනවා. මෙතන 40 නෙවෙයි තියෙන්නේ 46 ලොකු වගේක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ උඩාගේ වැඩි වෙන්න ඕනේ. යගේ වැඩි වෙන්න ඕනේ. ඒ නිසා ළමයි පිළිතුරු විතර මම ගන්නේ 4 22යි දශම ගාන. 22යි දශම ගානක් තියෙන්නේ. ඔන්න ඕක ගන්න. එහෙම උත්තර වෙන්නේ නැහනේ. ගලනමයි. හරියටම ඒ විදිහට හිතලා උත්තර ගන්නේද උත්තර දීලා තියෙන බලන්න. එහෙම යන වෙන උත්තර නැහනේ. දැක්කද?
දැක්කද? ඔයාලම ඇඟට එන්න ඕනි. ඔයාලම ඇඟට එන්න ඕනි. හොඳයි ළමයි. අපි දැන් කරමු 1994 කියන ගාන බලමු. 1994 54 කියන ගාන බලමු. ඒක මම කරන්නේ. දනවන් ළමයි ජලය ග්‍රෑම් 45ක් සහ ඇල්කොහොල් එකකින් ග්‍රෑම් 30ක්. ජලය ඇල්කොහොල් මෙයාගේ 45යි ග්‍රෑම් මෙයාගේ 30යි ග්‍රෑම් මිශ්‍ර කරනවලු මේන් ලැබෙන ද්‍රාවණයේ ජලයේ මවුල භාගය දීලා තියෙනවා. මෙදෙන මිශ්‍ර කරාම ලැබෙන ද්‍රාවණයේ ජලයේ මවුල භාගය දීලා තියෙනවා. H2O මවුල භාගය දීලා තියෙනවා. කීයද? 0.833ක්. මේ ඇල්කොහොලේ සාපේක්ෂ අණු ස්කන්ධය අහනවා. කොහොමද හොයන්නේ? try එක දාන්න බලන්න. ළමයි මම මෙතන ගාලේ මවුල ලිව්වොත් මෙයාලගේ මවුල. මෙයාගේ මවුල කීයද? 45 බෙදනවා 18න්. 45 18න් බෙදුවම කීයද? දශම. sorry. 2.5ද? 90 18න් බෙදුවොත් නම් 5යි. එහෙනම් 2.5යි. මෙයාගේ මවුල n කියලා ගන්නම්කෝ. එයාගේ මවුල n කියලා ගන්නම්කෝ. දැන් ළමයි අපිට මෙහෙම කරන්න පුළුවන් අවශ්‍ය නම් දැන් ජලයේ මවුල භාගය සඳහා ප්‍රකාශන ලියන්න පුළුවන්. 2.5 කියන්නේ ජලයේ මවුල. ඒක බෙදෙන මුළු මවුල වලින්. මුළු මවුල වලින් බෙදෙනවා.
අපි හිතමු මුළු මවුල නිකමට ටී කියලා. මේ මුළු මවුල හොඳේ. මුළු මවුල ටී කියලා හිතමුකෝ නිකමට. බෙදුවම 0.8 එනවා. ඒතර මුළු මවුල කීයද? මට මුළු මවුල ටී උක්ත කරන්න ළමයි. ටී සමානයි මොකටද? 2.5 බෙදීම 0.833. 2.5 බෙදුවම කීය දෙන්නේ? 0.833. හරියටම 3 එනවනේ. හරියටම 3යි. එහෙනම් ඇල්කොහොලේ මවුල කීය දෙන්නේ එතකොට? ඇල්කොහොලේ මවුල කීය දෙන්නේ වන්නේ එතකොට? ඇල්කොහොල් මවුල කීය දෙන්නේ එතකොට? ළමයි මුළු මවුල 3යි නම් ජලයේ මවුල 2.5 අඩු කරන්න. මුළු මවුල 3යි කියලා හොයාගත්තනේ. ජලයේ මවුල 2.5යින් අඩු කරන්න. ඒතර 0.5 කියලා එනවා. ඔන්න ඇල්කොහොලේ මවුල. ඔන්න 0.5 කියලා හොයාගත්තා. ආනේ මෞලික ස්කන්ධයනේ. උගේ ස්කන්ධය 30යි. මේ උගේ ස්කන්ධය 30යිනේ. උගේ ස්කන්ධය 30යි. මෞල ගණන 0.5යි. බෙදුවා. ඇයි ළමයි බෙදුවේ? මට කියන්න ඇයි බෙදුවේ? බෙදුවම උඩ ග්‍රෑම් ඉන්නවා. මවුල උඩට එනවා. මවුල ඍණ 1. මවුලයට ග්‍රෑම් එනවා. කී දෙන්නේ? 60යි කියලා එනවා. මවුලයට ග්‍රෑම් 60යි ළමයි. අන්න එහෙම උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය 60යි. මෞලික ස්කන්ධයේ ඒකකය අයින් කරාම සාපේක්ෂ අණුක ස්කන්ධය 60යි. තේරුණාද? පිළිතුර 1. පිළිතුර 1. පිළිතුර 1. Hola,